ආයුබෝවන් දරුවනේ. සුපුරුදු පරිදි ආර්ථික විද්‍යාව වැඩසටහනකින් අදත් ඔබ හමුවීමට තමයි මම පැමිණියේ. අපේ දරුවනේ අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ අපේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 8 වන නිපුණතාව පිළිබඳව. අපි කලින් වැඩසටහනේදී 8.1 නිපුණතා මට්ටම පිළිබඳව සාකච්ඡා කළා. එතෙන්දී මේ වෙළඳපොළ ක්‍රමයේ අසාර්ථක වීමට බලපාන සාධක පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8.2 නිපුණතා මට්ටම පිළිබඳව. 8.2 නිපුණතා මට්ටම තමයි වෙළඳපොළ අසාර්ථක වීම කෙරෙහි බාහිරතාවල බලපෑම පරීක්ෂා කරයි. එහෙමනම් දරුවනේ අපි කලින් වැඩසටහනදී සාකච්ඡා කළා මේ වෙළඳපොළ ක්‍රමයේ අසාර්ථක වීමට විවිධ කරුණු බලපානවා කියලා. එම කරුණු වලින් ඊටාම වැදගත් කරුණක් තමයි මේ බාහිරතා. එහෙමනම් අද වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ බාහිරතා හමුවේ වෙළඳපොළ ක්‍රමයේ අසාර්ථක වෙන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳව අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරා. එහෙමනම් අපි මුලින්ම බලමු අද වැඩසටහන අවසානයේදී අපේ දරුවන්ගෙන් අපේක්ෂා කරන ඉගෙනුම්ඵල මොනවද කියලා. බාහිරතා නිර්වචනය කරයි, බාහිරතා උපදවන මූලාශ්‍ර නම් කරයි, බාහිරතා උපදවන ධනාත්මක හා ඍණාත්මක මූලාශ්‍ර වෙන වෙනම දක්වා නිදසුන් ඉදිරිපත් කරයි, බාහිරතා නිසා වෙළඳපොළ අසාර්ථක වන අයුරු පස්තාර සටහන් යොදා ගනිමින් පැහැදිලි කරයි. ඒ වගේම බාහිරතා හේතුවෙන් වෙළඳපොළ අසාර්ථක වීම වළක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කරයි. හොඳයි දරුවනේ. එහෙමනම් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මම මුලින්ම අපේ දරුවන්ට පින්තූරයක් ප්‍රදර්ශනය කරනවා. අපේ දරුවෝ හොඳට බලන්න. මේ පෙන්වන්නේ කර්මාන්ත ශාලාවක්. මේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. දැන් මේ කර්මාන්ත ශාලාවේ විස වායු නැත්තම් අපිරිසිදු වායුව මේ වායු ගෝලයට නිකුත් වෙනවා. එතකොට දරුවනේ දැන් මේ වගේ නිෂ්පාදන කටයුතු හින්දා මේ විස වායුව බාහිර ලෝකෙට මුදා හැරියට පස්සේ ඒ වායුව අවශෝෂණය කරන ඒ වායුව අපේ පුද්ගලයන්ගේ විවිධ ශ්වසන රෝග ඇතිවීමට බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම ඕසෝන් ස්තරයට බලපෑමක් ඇති වෙලා සමස්ත සමාජයටම බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ නිෂ්පාදනය ඔස්සේ නිෂ්පාදනයක් කරනකොට විවිධ නිෂ්පාදනයට අදාළ නොවන විවිධ පාර්ශ්ව වලට විවිධ අවාසි ඒ වගේම සමහර වෙලාවට වාසි වෙන්නත් පුළුවන්. දැන් මම තවත් පින්තූරයක් පෙන්නනවා. අපේ දරුවන්ට මේ පහුගිය කාලේ පුරාම මේ පිළිබඳව විවිධ ප්‍රවෘත්ති පත්‍ර වලින් විවිධ පණිවුඩ අහන්න ලැබෙන්නේ ඇති. මේ අපේ සමාජයේ මිනිස්සු විවිධ දේවල් පරිභෝජනය කරලා විශේෂයෙන්ම මේ තැඹිලි කොඹ, කුරුම්බ කොඹ වගේ දේවල් පරිසරයට මුදා හරිනවා. ඒ වගේම යෝගට් කෝප්ප මේ වගේ දේවල්. දැන් මේ වගේ විවිධ විෂ මදුරුවෝ බෝ වෙලා ඒ ඔස්සේ මේ මිනිසුන්ට විවිධ රෝගාබාධ ඇති වෙනවා. දැන් පහුගිය කාලේ අපේ රටේ මේ ඩෙන්ගු කියන උවදුර ඊටාම තදින්ම ක්‍රියාත්මක වෙච්ච දෙයක්. අපේ රටට වටිනා මිනිස් සම්පතක් මේකෙන් අහිමි වුණා. එතකොට දරුවනේ මේ විවිධ පරිභෝජන කටයුතු හින්දා මේකට සම්බන්ධ නොවන විවිධ පාර්ශ්ව වලට අවාසි වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට වාසි වෙන්නත් පුළුවන්. එහෙමනම් දරුවනේ මෙන්න මේ විදිහට විවිධ ආර්ථික කටයුතු හින්දා මේ ආර්ථික කටයුතු වලට මේ විවිධ ආර්ථික කටයුතු වලට සම්බන්ධ නොවන පාර්ශ්ව ඉන්නවා. විවිධ අපි විවිධ ආර්ථික කටයුතු කරගෙන යනකොට ඒවට සම්බන්ධ නොවන පාර්ශ්ව ඉන්නවා. අන්නේ පාර්ශ්ව වලට සිදුවන වාසි හෝ අවාසි තමයි අපි කියන්නේ මේ බාහිරතා කියලා. එහෙමනම් මේ වෙළඳපොළ ක්‍රමයේදී මෙන්න මේ බාහිරතා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේවා සැලකිල්ලට ගන්නෙ නැහැ. ඒක තමයි මේ වෙළඳපොළ ක්‍රමයේ තියෙන අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානම කරුණ.
එහෙමනම් මේ බාහිරතා කියන එක නිර්වචනය කරලා තියෙනවා දරුවනේ මෙන්න මේ විදිහට කිසියම් ආර්ථික කටයුත්තක් නිසා ඊට සම්බන්ධ නොවන බාහිර පාර්ශවයකට අත්වන වන්දි විචලනය නොකරන ලද වාසි හෝ අවාසි. දැන් අර ආර්ථික කටයුත්ත දැන් මං කිව්ව නිෂ්පාදන කටයුත්තට සම්බන්ධ නොවිච්ච පුද්ගලයන්ට අවාසියක් වුණා කියලා අර නිෂ්පාදන ආයතනය වන්දියක් ගෙවන්නේ අර මම කලින් පෙන්වුව පින්තූරේ ඒ පරිසරයට මුදා හරින විස වායු අවශෝෂණය කළා ඒ විවිධ ලෙඩ රෝග හැදුනහම ඒ පුද්ගලයෝ විවිධ බෙහෙත් හේත් ගන්න ගියාට ඒ අදාළ නිෂ්පාදන ආයතනය ඒ කර්මාන්ත ශාලාවේ හිමියන් ඒ පුද්ගලයන්ට වන්දියක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අර කලින් කිව්ව පරිභෝජනය නිසා දැන් ඩෙන්ගු වගේ දෙයක් වැළඳුනහම ඒ පරිභෝජනය කළා ඒ තැඹිලි කොඹ කුරුම්බ කොඹ විසික් කරපු අය ඒකොලන්ට වන්දියක් ගෙවන්නේ නැහැ. ඒ වගේම තමයි වාසියක් වුණාමත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කළාම මේ ආශ්‍රිතව විවිධ නිෂ්පාදන කටයුතු බිහි වෙන්න පුළුවන්. කෙනෙක්ට කඩයක් ආරම්භ කළා මිනිස්සුන්ට නවාතැන් දීලා මේ වගේ ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ආර්ථික වාසි ලබා ගත්තා කියලා කර්මාන්ත ශාලාවට යම්කිසි ගෙවීමක් කරන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ වන්දි විචලනයක් කියලා කියන්නේ. එහෙමනම් දරුවනේ මේ බාහිරතාවක් කියන්නේ බාහිරතා කියන්නේ මේ අපි මේ ආර්ථික කටයුතු කියන එක ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ නිෂ්පාදන කටයුත්තක් හෝ පරිභෝජන කටයුත්තක් කියලා. එහෙමනම් කිසියම් නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියක් නිසා වෙනත් පාර්ශවයන් මත ඇති කරන එම නිෂ්පාදන හෝ පරිභෝජන හෝ ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ නොවන පුද්ගලයා ඒ පිළිබඳ සැලකිල්ල ගනු නොලබන ප්‍රතිලාභ හා පිරිවැය බාහිරතා කියලා හඳුන්වනවා. දැන් මෙතෙන්දි පැහැදිලි කළේ මේ නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලිය නිසා ඊට අදාළ නොවන වෙනත් පාර්ශව මත ඇති කරන වාසි හෝ අවාසි අදාළ නිෂ්පාදනය කරන පුද්ගලයා හෝ අදාළ පරිභෝජනය කරන පුද්ගලයා එයා ඒ පිළිබඳව සැලකිල්ලට ගන්නෙ නැහැ ඒ ප්‍රතිලාභ. නැත්තම් ඒ පිරිවැය. මෙන්න මේක තමයි බාහිරතා කියන්නේ. එහෙමනම් දරුවනේ මම නැවතත් පෙන්නනවා අර මුලින්ම පෙන්නුව පින්තූරේ. මෙතෙන්දි මේ කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඔයගලන්ට පේනවා දරුවනේ. අර කලින් කිව්ව විදිහට මේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. හැබැයි මේ කර්මාන්ත ශාලාවෙන් මේ ඔයගලන්ට පේනවා විස දුම් පරිසරයට නිකුත් වෙනවා. එතකොට මේ දුම් ආග්‍රහණය කරලා විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන් ඒ අවට ඉන්න පුද්ගලයන්ට. ඒ වගේම ඔයගලන්ට පේනවා මේ සමහර වෙලාවට මිනිස්සු පරිභෝජනය කළා ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඔය ප්‍රසිද්ධ ස්ථානවල සමහර වෙලාවට ඔයගලන්ට පේනවා සමහර ප්‍රසිද්ධ ස්ථාන දැන් පහුගිය කාලේ ඔයගොල්ලෝ දැක්කා ශ්‍රීපාදස්ථානය මිනිස්සු වන්දනාමාන කරන්න ඇවිල්ලා ඒ කාලේ ඉවරුණාට පස්සේ ඒ පරිසරය අපවිත්‍ර කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ මුහුදු බඩ ප්‍රදේශ මිනිස්සු ඒ ප්‍රදේශ වලට විනෝද වෙන්න ගියාට පස්සේ ඒ පරිභෝජනය කළා ඒ ස්ථානයේම ඒවා දාලා යනවා බෝතල් වගේ දේවල්. පහුගිය කාලේ ඔයගොල්ලෝ දැක්ක මේ සාගරය ආශ්‍රිත ඒ පරිසරය විනාශ වෙලා තියෙනවා. විවිධ සංවිධාන වලින් පෙන්නවා. එහෙමනම් මෙන්න මේ වගේ පරිභෝජන කටයුතු හින්දා මේ බාහිරතා ඇති වෙන්න පුළුවන්. ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන් බාහිරතා ඇතිවන මූලාශ්‍ර දෙකක් අඳුන ගන්න පුළුවන්. එකක් තමයි නිෂ්පාදනය, අනිත් එක තමයි පරිභෝජනය. එහෙමනම් අපි මේ ප්‍රධාන මූලාශ්‍ර දෙක ඔස්සේ මේ බාහිරතා පිළිබඳව සාකච්ඡා කරමු. නැවතත් පෙන්වනවා මම අර කලින් පෙන්වුව පින්තූරේ ඔයගලන්ට මේ කර්මාන්ත ශාලාවකින් අපවිත්‍ර දූෂණය වෙච්ච විස වායුව පරිසරයට නිකුත් වෙනවා. ඒකෙන් පරිසරය අර මං කිව්ව විදිහට පරිසරය විනාශ වෙනවා. ඒ වගේම ඒ ජීවීන්ටත් අහිතකර දෙයක් සිද්ධ වෙනවා. ඒතර මේක මේ ඇත්තටම මේ නිෂ්පාදන කටයුත්ත නිසා සිදුවෙන ඍණ බාහිරතාවය. මොකද මේ නිෂ්පාදනයට සම්බන්ධ නොවන බාහිර පාර්ශව වලට මේක නිසා යම්කිසි අවාසියක් අලාභයක් සිද්ධ වෙනවා. දැන් මේ අසනීප වුණාම ඒවට බෙහෙත් හේත් ගන්න සිද්ධ වෙනවා. වෛද්‍යවරු ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා. ඒවට මේ කර්මාන්ත ශාලාවෙන් වන්දියක් ගෙවන්නේ නැහැ. දැන් මේ විදිහට දරුවනේ මේ නිෂ්පාදනය තුලත්
මේ බාහිරතා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් නිෂ්පාදනය යටතේ බිහිවන බාහිරතාව කියන්නේ නිෂ්පාදන කටයුත්තක් නිසා ඊට ඍජුවම සම්බන්ධතාවයක් නොමැති බාහිර පාර්ශවයන්ට ඇතිවන වාසි හෝ අවාසි. මේ නිෂ්පාදන කටයුත්තක් හින්දා ඒකට ඍජුවම සම්බන්ධ නොවන බාහිර පාර්ශව වලට ඇතිවන වාසි හෝ අවාසි. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදනයේ ඍණ බාහිරතා, ඒ වගේම නිෂ්පාදනයේ ධන බාහිරතා. දැන් මම ඔයගලන්ට පෙන්නනවා තවත් පින්තූරයක්. ඔයගලන්ට පේනවා මේ මල් විසිතුරු මල් වගා කරන මල් වත්තක්. ඒ වගේම මීමැසි පාලනයක්. මේ විසිතුරු මල් වගා කිරීම නිසා මේ මල් වල රොන් පිරෙනවා. ඒ ඔස්සේ මේ මීමැසි පාලනය සිද්ධ වෙන්න ඒක ඊටාම වැදගත් සාධකයක් වෙනවා. ඒ හින්දා මේ විසිතුරු මල් නිෂ්පාදනය කිරීම තුළින් මීමැසි පාලනය කරන පුද්ගලයෙක්ට වාසිසහගත වෙනවා. ඒතර මෙන්න මේ වගේ යම් නිෂ්පාදනයක් හින්දා තවත් කෙනෙකුට යම්කිසි ප්‍රතිලාභයක් ඇති වෙන්න පුළුවන්. අපි මේ වගේ වට කියනවා නිෂ්පාදනයේ ධන බාහිරතා කියලා. මේ තවත් පින්තූරයක් තියෙනවා මේ වනවගාවන් හින්දා ඔයගොල්ලෝ දන්නවා ඉස්සර වැව්වමුණු අපේ ආදි මුතුන් මිත්තෝ රජවරු වැව්වමුණු හදනකොට ඒ ළඟින්ම පොඩි වනාන්තරයක් හැදුවා. ඒකට හේතුව තමයි අර වැවට අවශ්‍ය ජල මූලාශ්‍ර අර වනාන්තරයේ තියෙන ශාක වලින් තමයි හැදෙන්නේ. ඒ වගේ වනවගාව කරනෝ නම් යම්කිසි පුද්ගලයෙක් ඒ ඔස්සේ මේ ජල මූලාශ්‍ර සකස් වෙනවා, ඒවා ආරක්ෂා වෙනවා. එහෙනම් මේකත් මේ නිෂ්පාදනයේ තියෙන ධන බාහිරතාවයක්. එහෙමනම් මේ නිෂ්පාදනයේ ධන බාහිරතා කියන්නේ මේ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් හින්දා ඊට ඍජුවම සම්බන්ධ නොවන වෙනත් බාහිර පාර්ශවයකට ඇතිවන වාසියක්. දැන් මම කිව්ව දෙක උදාහරණ තමයි මල් උද්‍යානයක් නිසා මීමැසි පාලනයේ ඵලදායීතාව වැඩි වීම. මල් උද්‍යානයක් නිසා මීමැසි පාලනයේ ඵලදායීතාව වැඩි වීම. ඒ වගේම වනවගා ව්‍යාපෘතිය නිසා ජල මූලාශ්‍ර ඇතිවීම. එහෙනම් මේ නිෂ්පාදනයේ ධන බාහිරතා. එතකොට මම නැවතත් මේ කලින් අර පෙන්වූ පින්තූරෙමයි ඔයගලන්ට මතක් වෙන්නේ නැති මම කලින් පැහැදිලි කළා. දැන් මේ වගේ කර්මාන්ත ශාලාවකින් පිටවන විස දුන් නිසා පරිසරයට හානි සිද්ධ වෙනවා, ජීවීන්ට හානි සිද්ධ වෙනවා. එහෙනම් බාහිර පාර්ශවයට යම්කිසි අවාසියක්, යම්කිසි පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. අර විදිහට මේ ඔස්සේ විවිධ ලෙඩ රෝගාබාධ ඇති වුනහම, ශ්වසන රෝග ඇති වුනහම ඒවට ප්‍රතිකාර ගන්න බෙහෙත් හේත් ගන්න. හැබැයි මේ කර්මාන්ත ශාලාවෙන් ඒවට ඒ අවශ්‍ය වන්දි මුදල් ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ තවත් එකක් කර්මාන්ත ශාලාවකින් පිටවන අපවිත්‍ර ජලය හින්දා මේ පරිසරය දූෂණය වෙනවා. ඒතකොට ඒ ජලය හින්දා ඒ ජලය පරිභෝජනය කරන පුද්ගලයින්ට විවිධ ලෙඩ රෝගාබාධ ඇති වෙනවා, විවිධ අසනීප තත්ත්ව ඇති වෙනවා, විවිධ ඒ ජීවීන්ට, ඒවැය ඉන්න ජීවීන්ට ඊටම අහිතකර තත්ත්වයන් උදා වෙනවා. දැන් ඔයගොල්ලෝ පහුගිය කාලේ දකින්න ඇති අපේ රටේ මේ රජ රට වකුගඩු රෝගයක් ඇති වුණා. ඉතින් ඒකට විවිධ හේතු ඉදිරිපත් කළා. විශේෂයෙන් මේ කුසි රසායනික ද්‍රව්‍ය මේ කුසි කර්මාන්තයට යොදා ගැනීම නිසා ආසනික් වගේ දේවල් ඇති වෙලා මේ වකුගඩු රෝගය ඇති වුණා කියලා මේ ජලයෙන්. ඉතින් මේ වගේ දේවල් තමයි අපි මේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා කියන්නේ. එහෙමනම් නිෂ්පාදනයේ ඍණ බාහිරතා කියන්නේ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් හින්දා ඒ නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ නොවන බාහිර පාර්ශවයකට ඇතිවන අවාසි නැත්නම් අයහපත් දේවල්. දැන් මේකේ උදාහරණ තියෙනවා පරිසර දූෂණය, වාතය දූෂණය වෙනවා කර්මාන්ත ශාලා හින්දා, ශබ්ද දූෂණය වෙනවා, ජලය දූෂණය වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. හොඳයි දරුවනේ. දැන් අපි මෙච්චර වෙලා කතා කළේ මේ නිෂ්පාදනයේ නිසා හටගන්න ධන බාහිරතා සහ ඍණ බාහිරතා. එතකොට ඒකේ මූලාශ්‍ර දෙක මම පැහැදිලි කළා. ඒවැ උදාහරණත් පැහැදිලි කළා. අපේ දරුවෝ හොඳට මේව මතක තියාගන්න. මට මතකයි එක අවුරුද්දක ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. මේ නිෂ්පාදනයේ ධන බාහිරතා, ඍණ බාහිරතා, පරිභෝජනයේ ධන බාහිරතා, ඍණ බාහිරතා නිදසුන් සහිතව පැහැදිලි කරන්න කියලා. එතකොට අපේ දරුවෝ මේ කියන කරුණු හොඳට අවබෝධ කරගත්තොත් අපේ දරුවන්ට ඉහළ ලකුණක් ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ
මේ පරිභෝජනයේ හටගන්න බාහිරතා. දැන් මේ පරිභෝජනයේදීත් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් හින්දා ඒ තවත් පුද්ගලයෙකුට වාසියක් වෙන්නත් පුළුවන් අවාසියක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ හින්දා මේ පරිභෝජනයේ බාහිරතා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. පරිභෝජනයේ ඍණ බාහිරතා, පරිභෝජනයේ ධන බාහිරතා. දැන් මම පින්තූරයක් ඔයගලන්ට ප්‍රදර්ශනය කරනවා. ඔයගලන්ට පේනවා මේ අධ්‍යාපනය এডুকেෂන් කියලා කියනවා. ඒ වගේම මේ එන්නත් ලබා දෙන එක. දැන් අධ්‍යාපනය කියන එක ඔයගොල්ලෝ දන්නවා. මේ අධ්‍යාපනය කියන එක ඇත්තටම අපි කලිනුත් සාකච්ඡා කළා කලින් පාඩමේදීත්. මේ අධ්‍යාපනය කියන එක ඇත්තටම පුද්ගලයෙක් අධ්‍යාපනය ලැබුවා මේ පුද්ගලයාට විතරක් නෙමෙයි සමස්ත සමාජයටම ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවා. මම කලින් වැඩසටහනේදී සාකච්ඡා කළා. දැන් එක පවුලක ඉගෙනගත්ත දරුවෙක් හිටියොත් ඒ පවුලට මේක විශාල ප්‍රතිලාභයක් ලැබෙන දෙයක්. සමහරවිට ඒ පවුලේ ඉන්න සියලුම නෑදෑ හිත මිත්‍රයන්ට හැමෝටම ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම ගමක උගත් අය ඉන්නවනම් ඒ ගමටම විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා. විශාල කීර්තියක් ලැබෙනවා. එහෙනම් මේ අධ්‍යාපනය කියන එක ඊටාම වැදගත් භාණ්ඩයක්. මේක පරිභෝජනය කළාම මේ අදාළ පුද්ගලයාට විතරක් නෙමෙයි සමස්ත සමාජයටම ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවා. අපි මෙන්න මේ වගේ වට කියනවා ධන බාහිරතා කියලා. දැන් එන්නත් වගේ දේවල් විශේෂයෙන්ම බෝවන රෝගවලට විවිධ එන්නත් ලබා දෙනවා බෝවන රෝගවලට. දැන් මේ එන්නතක් ලබා ගත්තට පස්සේ ඒ එන්නත ලබාගත් පුද්ගලයාට විතරක් නෙමෙයි අනිත් සමාජයේ ඉන්න අනිත් සමාජිකයන්ටත් ඒකෙන් යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙමනම් මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා පරිභෝජනයේ ධන බාහිරතා. ඒ කියන්නේ මේක පරිභෝජනය කරන එක්කෙනාට විතරක් නෙමෙයි සමස්ත සමාජයටම මේකෙන් ප්‍රතිලාභ අත් වෙන භාණ්ඩ. මේ ප්‍රතිලාභ අත්වීම තමයි මේ පරිභෝජනයේ ධන බාහිරතාවක් කියන්නේ. එහෙමනම් දරුවනේ මෙන්න මේ විදිහට මේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම නිසා ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි වෙනත් පාර්ශව වලට බාහිර පාර්ශව වලට ප්‍රතිලාභ ලැබෙනවා නම් අපි අන්නේ වගේ දේවල් වලට තමයි මේ පරිභෝජනයේ ධන බාහිරතා කියලා කියන්නේ. එතකොට නිදසුන් විදිහට අධ්‍යාපනය අර මං කියු විදිහට බෝවන රෝග සඳහා ලබා දෙන එන්නත් ඒ වගේම රක්ෂණය දැන් රක්ෂණය වගේ දෙයක් ගන්නත් පුළුවන්. ඒ රක්ෂණයක් ගත්තාම පුද්ගලයෙක් ඒ අදාළ පුද්ගලයාට විතරක් නෙමෙයි පවුලේ ඉන්න අනිත් සමාජිකයන්ට මේකෙන් ප්‍රතිලාභ අත් වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ දේවල් තමයි පරිභෝජනයේ ධන බාහිරතා කියලා හඳුන්වන්නේ. හොඳයි දරුවනේ. ඊගාවට අපි නැවතත් මම අපේ දරුවන්ට පින්තූරයක් පෙන්නනවා. දැන් බලන්න මේ පින්තූරේ මේ ඉන්න පුද්ගලයා මේ විවිධ දේවල් වලින් නිකුත් වන ශබ්දය නිසා ඔහු විශාල පීඩනයකට පත් වෙලා විශාල කරදරයකට පත් වෙලා විවිධ වාහන වලින් විවිධ කර්මාන්ත ශාලා වලින් ඒ වගේම මේ විවිධ ශබ්ද වාහිනී යන්ත්‍ර වලින් මේවෙන් නිකුත් වන ශබ්දයෙන් හින්දා ඔහු විශාල පීඩනයකට පත් වෙලා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට දැන් ඔයගොල්ලන්ගේ නිවස් ආසන්නයේ සමහරලාට ඔයගොල්ලෝ පාඩම් කරනකොට අසල නිවසේ ඉන්න අය ගුවන් විදුලි යන්ත්‍රය ඊටාම වැඩි ශබ්දයකින් භාවිතයට ගත්තොත් ඔයගොල්ලන්ට පාඩම් කරන්න අපහසු වෙනවා. එහෙනම් මේ අර පුද්ගලයා එයා පරිභෝජනය කරනවා. හැබැයි ඒකෙන් තවත් පුද්ගලයෙකුට සිද්ධ වෙන්නේ කරදරයක් අවාසියක්. ඒ වගේම සමහරලාට කර්මාන්ත ශාලාවකින් නිකුත් වන ශබ්දය. සමහරලාට වාහන වලින් නිකුත් වන ශබ්දය. දැන් මේ ඊළඟ පින්තූරෙන් පෙන්නන්නේ මේකයි මේ වාහන එක දිගට තියෙනවා මේවා සමහරලාට ඒගොල්ලන්ගේ නලාව නාද කරනවා. එතකොට මේ මිනිස්සුන්ට හරිම පිසරදයක්. මේ සමහර රටවල් වල ඇත්තටම මේ වාහන වල නලාව නාදය කරන එක මේ තහනම් කරලා තියෙන්නේ. සමහර දියුණු රටවල් වල ඇත්තටම සමහර දියුණු රටවල් වල වාහන වල නලාව නාදය කරන්නේ නැහැ. ඒකේ යම්කිසි විනයක් තියෙනවා. හේතුව තමයි ඒක බොහොම කරදරයක් අනිත් මිනිස්සුන්ට. මේ තවත් පින්තූරයක් පේනවා මේ බලන්න. දැන් අර මං කලින් කිව්ව විදිහට මේ මුහුදු වෙරළේ මේ මිනිස්සු විවිධ දේවල් ඒගොල්ලෝ විනෝදයට ඇවිල්ලා විවිධ දේවල් පරිභෝජනය කරලා දාලා යනවා. මේ ගොඩ ගැහිලා තියෙනවා බෝතල්. බලන්න ඉතින් මේකෙන් සමහරට මේවැ මදුරු බෝ වුණොත්
මේ අසල්වැසියන්ට විශාල මේ සෞඛ්‍ය තර්ජනයක් ඇති වෙනවා. මේ තවත් එකක් මම කලින් පැහැදිලි කරපු විදිහට තැඹිලි කුරුම්බ වගේ දේවල් කට්ටිය පරිභෝජනය කරලා ඒවා විසික් කරනවා පරිසරයට මුදා හරිනවා. එතකොට ඒවේ විවිධ විෂ මදුරුව බෝ වෙලා ඒකෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා මේ ඒ සමාජයේ ඉන්න පුද්ගලයන්ට අසල්වැසියන්ට. දැන් අපි පහුගිය කාලේ මේක ඊටාම තදින්ම අත්විඳ දෙයක්. එහෙමනම් දරුවනේ මෙන්න මේ විදිහට යම්කිසි පුද්ගලයෙක් යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම නිසා ඒකට සම්බන්ධ නොවන වෙනත් බාහිර පාර්ශ්වයකට වෙනත් පුද්ගලයෙකුට ඇතිවන අවාසිය අවහිරතාවය පාඩුව තමා මේ ඍණ බාහිරතා කියලා කියන්නේ. පරිභෝජන කටයුත්තක් නිසා ඊට ඍජු සම්බන්ධතාවයක් නොමැති බාහිර පාර්ශ්වයන්ට ඇතිවන අවාසි තමා පරිභෝජනයේ ඍණ බාහිරතා කියන්නේ. දැන් මම කලින් පැහැදිලි කරපු විදිහට මෝටර් රථ භාවිතයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා සමාජයට අහිතකර බලපෑම් ඇතිවීම මේ වගේ තැඹිලි කෝම්බවල මදුරුවන් බෝවීම. එහෙමනම් දරුවනේ දැන් අපේ දරුවන්ගෙන් ඇහුවොත් මේ බාහිරතා ඇතිවන මූලාශ්‍ර නම් කර උදාහරණ ඉදිරිපත් කරන්න කියලා මං කිව්වා එක අවුරුද්දක විභාග ප්‍රශ්නයකට ඇවිල්ලා තිනවා. ඇහුවොත් අපේ දරුවන්ට දැන් උත්තර දෙන්න පුළුවන්. බාහිරතා ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර අපිට 4ක් යටතේ කතා කරන්න පුළුවන්. නිෂ්පාදනයේ ධන බාහිරතා, නිෂ්පාදනයේ ඍණ බාහිරතා, පරිභෝජනයේ ධන බාහිරතා, පරිභෝජනයේ ඍණ බාහිරතා. එතකොට දරුවනේ නිෂ්පාදනයේ ධන බාහිරතා කිව්වේ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් හින්දා ඒ නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ නොවන බාහිර පාර්ශ්ව වලට නැත්නම් ආයතන වලට සිදුවන වාසිදායක තත්වයන්. එතකොට උදාහරණයක් විදිහට අර මං කලින් කිව්ව විදිහට මේ මල් වගා කරනකොට ඒ මීමැසි පාලනය කරන අයට ඒකෙන් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම වන වගාව හින්දා අර ජල උල්පත් ආරක්ෂා වෙනවා, ජලය ආරක්ෂා වෙනවා. එතකොට දරුවනේ මම පැහැදිලි කළා නිෂ්පාදනයේ ඍණ බාහිරතා. යම්කිසි නිෂ්පාදන කටයුත්තක් හින්දා ඒකට සම්බන්ධ නොවන බාහිර පාර්ශ්වයකට සිදුවන පාඩුව අවාසිදායක තත්ත්වය. අර මං කලින් කිව්වා නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් පිටවන අපිරිසිදු ජලය, අපිරිසිදු වාතය හින්දා ඒ අවට ඉන්න පුද්ගලයන් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා ඒවට යම්කිසි ප්‍රතිකාර ගන්න, බෙහෙත් හේත් ගන්න, වියදම් දරන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේව තමයි නිෂ්පාදනයේ ඍණ බාහිරතා. ඊගාට මම දරුවන් එක කතා කළා පරිභෝජනයේ ධන බාහිරතා. යම්කිසි පරිභෝජන කටයුත්තක් හින්දා ඒ පරිභෝජන කටයුත්තට ඒ පුද්ගලයාත් එක්ක සම්බන්ධ නොවන වෙනත් බාහිර පාර්ශ්වයකට සිදුවන වාසිදායක තත්ත්වයක් නැත්නම් ලැබෙන ප්‍රතිලාභ. අධ්‍යාපනය වගේ දේවල් හින්දා ඒ අධ්‍යාපනය ලැබෙන පුද්ගලයාට විතරක් නෙමෙයි ඒ බාහිර සමාජයේ සියලු දෙනාටම වාසිදායක තත්ත්වයක් උදා වෙනවා කියලා මම පැහැදිලි කළා. ඒ වගේම බෝවන රෝග වලට ලබා ගන්න එන්නත් හින්දා ඒ අදාළ පුද්ගලයාට විතරක් නෙමෙයි සමාජයේ සියලු දෙනාටම ඒකෙන් ප්‍රතිලාභයක් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඊගාවට අවසානයේදී මම දරුවනේ කතා කළා පරිභෝජනයේ ඍණ බාහිරතා. යම්කිසි පරිභෝජන කටයුත්තක් හින්දා ඒකට සම්බන්ධ නොවන බාහිර පාර්ශ්වයකට සිදුවන අවාසිදායක තත්ත්වයක්. එතකොට අර මම පැහැදිලි කළා මේ තැඹිලි කෝම්බ වගේ දේවල් නිසා ඒව පරිභෝජනය කළා විසික් කළාම බාහිර සමාජයේ අයට සෞඛ්‍යමය ගැටලු ඇති වෙනවා, මදුරු බෝ වෙලා ලෙඩ රෝග හැදෙනවා. නමුත් ඒවට යන වියදම් අර පුද්ගලයා දරන්නේ නැහැ. එහෙනම් දරුවනේ දැන් මේ බාහිරතා ඇතිවන මූලාශ්‍ර අපේ දරුවන්ට නිදසුන් සහිතව පැහැදිලි කරන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි දරුවනේ. දැන් මෙතන තවත් අර මෝටර් රථ වලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් හින්දා සිදුවන සමාජයට සිදුවන අහිතකර බලපෑමත් පරිභෝජනයේ ඇතිවන ඍණ බාහිරතාවය. හොඳයි දරුවනේ. දැන් අපි කතා කළේ මේ බාහිරතාවල මූලාශ්‍ර. ඊගාට අපි කතා කරන්න ඕනේ මේ බාහිරතා හින්දා වෙළඳපළ ක්‍රමය කොහොමද අසාර්ථක වෙන්නේ කියලා. මේ සම්පත් අකාර්යක්ෂමව උපයෝජනය වෙනවා කියලා පැහැදිලි කළා අපි කලින් පාඩමේදී මේ බාහිරතා හින්දා. මේක සාකච්ඡා කරන්න කලින් අපිට මේකට අවශ්‍ය වෙන සංකල්ප කිහිපයක් සාකච්ඡා කරන්න වෙනවා.
දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මම කලින් කිව්ව විදිහට මේ වෙළඳපළකමය අසාර්ථක වෙන්නේ කොහොමද බාහිරතා හින්දා කියලා තමයි අපි දැන් සාකච්ඡා කරන්න මේ සූදානම් වෙන්නේ. ඊට කලින් අපි මේකට අවශ්‍ය සංකල්ප කිහිපයක් අවබෝධ කරගන්න ඕනේ. අපේ දරුවෝ එහෙනම් සූදානම් වෙන්න. අපි මුලින්ම මේ පෞද්ගලික පිරිවැය කියන සංකල්පය මොකක්ද කියලා අවබෝධ කරගමු. දැන් අපි හිතමු දරුවනේ යම් කිසි පුද්ගලයෙක් යම් කිසි නිෂ්පාදනයක් කරනවා. එතකොට මේ නිෂ්පාදනය වෙනුවෙන් දරන ඒ අදාළ පුද්ගලයා දරන වියදම් තමා මේ පෞද්ගලික පිරිවැය කියන්නේ. මේකට දැරුපු වියදම. දැන් අපේ දරුවෝ මම කලින් වැඩසටහනදී කිව්වා පාසලේ ඔයගොල්ලෝ ඒ උත්සවයකට කට්ලට් නිෂ්පාදනය කරනවා. එහෙනම් දැන් මේ කට්ලට් නිෂ්පාදනය කරන්න ගිය ඒකට වියදම් කරපු වියදම් තමා මේ පෞද්ගලික පිරිවැය කියන්නේ. මෙතන මේ පෞද්ගලික පිරිවැය කියන්නේ මේ අදාළ නිෂ්පාදන කටයුත්තට ඒ අදාළ නිෂ්පාදකයා විසින් දරපු පිරිවැය කියන අදහසින් තමයි මේ පෞද්ගලික පිරිවැය කියන එක ලබා දීලා තියෙන්නේ. එතකොට දරුවනේ දැන් මේ වෙළඳපළකමයක් තුළ මේ පෞද්ගලිකව දරන පිරිවැය තමයි මේ නිෂ්පාදන ආයතන පෞද්ගලිකව දරන පිරිවැය. ඔවුන්ට මේ නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් පෞද්ගලිකව දැරීමට සිදුවන පිරිවැය පිළිබඳව තමයි ඔවුන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ. ඊගාට පෞද්ගලික ප්‍රතිලාභය. කිසියම් පරිභෝජන කටයුත්තක නිරත වෙලා ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය තමයි ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභය. එතකොට මෙතෙන්දී ඇත්තටම පාරිභෝගිකයාගේ ප්‍රතිලාභයේ පෞද්ගලික ප්‍රතිලාභය වෙන්නේ තෘප්තිය. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ඔහුට ලැබෙන තෘප්තිය තමයි ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභය. එහෙමනම් දරුවනේ මේ පෞද්ගලික පිරිවැයත් පෞද්ගලික ප්‍රතිලාභයත් කියන එක තමයි වෙළඳපළ ක්‍රමයක තියෙන ඊටාම වැදගත් සංකල්ප දෙක. එහෙනම් මෙන්න මේ දෙක සමාන වෙන තැන තමයි අපි කියන්නේ වෙළඳපළක සමතුලිතය කියන. පෞද්ගලික පිරිවැයයි පෞද්ගලික ප්‍රතිලාභයයි කියන දෙක සංසන්දනය කළා ඒ දෙක සමාන වන තැනදී තමයි අපි කියන්නේ වෙළඳපළ ක්‍රමයක ප්‍රශස්තම නිමවුම කියලා. ඒ වගේ මෙතෙන්දි ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමාන වන තත්ත්වයක් තමයි වෙළඳපළක සමතුලිතය කියලා කිව්වේ. එන්නේ සංකල්පය භාවිතා කළා තමයි අපිට මේ වෙළඳපළක ප්‍රශස්ත නිෂ්පාදනය තියෙන සංයෝගය තෝරා ගන්න සිද්ධ වෙන්නේ. ඊගාට අපි තවත් සංකල්පයක් කතා කරමු. බාහිර පිරිවැය. දැන් කලින් කතා කළේ පෞද්ගලික පිරිවැය. නිෂ්පාදකයා දරන පෞද්ගලික පිරිවැය. නිෂ්පාදන කටයුත්තකට පෞද්ගලිකව දරන පිරිවැය. දැන් මෙතන බාහිර පිරිවැය කියන්නේ අර නිෂ්පාදනය කියන එක පැත්තෙන් ගත්තොත් යම්කිසි නිෂ්පාදකයෙක් යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒකට අදාළ නොවන බාහිර පාර්ශවයකට දරන්න වන පිරිවැය තමා අපි කියන්නේ බාහිර පිරිවැය කියලා. දැන් උදාහරණයක් ඕගොල්ලන්ට දාලා තිනවා කිසියම් නිෂ්පාදන කටයුත්තක් හින්දා වාතය දූෂණය වන විට ඒ අසල ඉන්න ඒ කර්මාන්ත ශාලාව අසල ඉන්න අයට ශ්වසන රෝග හැදුනහම ඒ වෙනුවෙන් ඒකෙන් ඒ රෝගයට ඒ ශ්වසන රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ගන්න බෙහෙත් හේත් ගන්න ඌට යන පිරිවැය. ඒක බාහිර පිරිවැයක්. ඒ නිෂ්පාදන කටයුත්ත හින්දා බාහිර පුද්ගලයෙකුට දරන්න වෙන පිරිවැය. මෙන්න මේක තමයි බාහිර පිරිවැය කියන්නේ. එහෙමනම් දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති මේ පෞද්ගලික පිරිවැයත් බාහිර පිරිවැයත් කියන එකේ වෙනස. පෞද්ගලික පිරිවැය කියන්නේ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් වෙනින් අදාළ නිෂ්පාදකයා දරන වියදම. හැබැයි බාහිර පිරිවැය කියන්නේ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් හින්දා ඒකට සම්බන්ධ නොවන බාහිර පාර්ශවයකට ගෙවීමට සිදුවන පිරිවැය. ඒතකොට මේ දෙකම ඊටාම වැදගත් සංකල්ප දෙකක් වෙනවා. අපේ දරුවෝ හොඳට මතක තියාගන්න මේ පෞද්ගලික පිරිවැයත් බාහිර පිරිවැයත් අතර වෙනස. ඊගාවට අපිට කතා කරන්න පුළුවන් බාහිර ප්‍රතිලාභය. දැන් මේ බාහිර ප්‍රතිලාභයත් අර වගේම දෙයක්. දැන් අපි කලින් කතා කළා පෞද්ගලික ප්‍රතිලාභය. ඒ වගේම පරිභෝජනයේත් බාහිර ප්‍රතිලාභ ඇති වෙනවා. දැන් අර කලින් කිව්ව විදිහට අධ්‍යාපනය ඒ වගේම අර බෝ
නොවන රෝගවලට ලබා ගන්න එන්නත් හින්දා ඒකට අදාළ නොවන වෙනත් පාර්ශ්ව වලට ප්‍රතිලාභ ලැබෙනවා. අන්න ඒවා තමයි පෞද්ගලික ප්‍රතිලාභ කියන්නේ. එහෙනම් අපේ දරුවන්ට තේරෙන්නේ නැති බාහිර ප්‍රතිලාභත් පෞද්ගලික ප්‍රතිලාභත් මේ දෙක මොකක්ද කියලා. ඊගාට අපි කතා කරන්න යනවා සමාජ පිරිවැය. දැන් සමාජ පිරිවැය කියන්නේ දරුවනේ මේ නිෂ්පාදන කටයුත්තක් හින්දා සමස්ත සමාජයටම දරන්න වෙන පිරිවැය. දැන් අපි නිෂ්පාදන කටයුත්තක් ගමු. නිෂ්පාදන කටයුත්ත කරන පුද්ගලයාත් සමාජයේ පුද්ගලෙක්. එහෙනම් ඒ නිෂ්පාදන කටයුත්ත කරන පුද්ගලයා පෞද්ගලිකව දරන පිරිවැය සමාජයට අයිති වෙනවා. ඒ වගේම මේ සමාජයේ ඉන්න තවත් පුද්ගලයෙකුට මේ නිෂ්පාදන කටයුත්ත හින්දා බාහිර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒකත් මේකට ඇතුළත් වෙන්න ඕන. මොකද එයත් මේ සමාජයේ ඉන්න පුද්ගලයෙක්. එහෙමනම් දරුවනේ සමාජ පිරිවැය කියන්නේ පෞද්ගලික පිරිවැයත් බාහිර පිරිවැයත් මේ දෙකේම එකතුව. දැන් අපි නිෂ්පාදන කටයුත්තක සමාජ පිරිවැය කිව්වොත් ඒ නිෂ්පාදනය වෙනුවෙන් ඒ අදාළ පුද්ගලයා ඍජුවම දරපු වියදම්. ඒ කියන්නේ එහුගේ පෞද්ගලික පිරිවැය. ඒ වගේම මේ නිෂ්පාදන කටයුත්ත හින්දා බාහිර පාර්ශ්වයේ ඉන්න පුද්ගලයෙකුට දරන්න වෙන සිද්ධන පිරිවැය. ඒක තමයි බාහිර පිරිවැය කියන්නේ. මෙන්න මේ දෙකේ එකතුවට තමයි ඒ අදාළ නිෂ්පාදන කටයුත්තේ සමාජ පිරිවැය කියලා කියන්නේ. දැන් අර කලින් කිව්ව උදාහරණ විදිහට භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඔහුට යම්කිසි වියදමක් දැරුවා නම් ඒක. ඒ භාණ්ඩ නිෂ්පාදනය නිසා ඒ කර්මාන්ත ශාලාව හින්දා බාහිර පාර්ශ්වයේ ඉන්න කෙනෙකුට අසනීපයක් වුණා නම් ඒකට දරන්න වෙන පිරිවැය. මේ දෙකම එකතු කළාම තමයි සමාජ පිරිවැය ලැබෙන්නේ. වෙළඳපළක මේක තියෙන දුර්වලතාවය තමයි ඔවුන් හැම වෙලාවෙම ඔවුන්ගේ ප්‍රශස්ත නිමවුම ලෙස ගන්නේ මේ පෞද්ගලික පිරිවැයත් පෞද්ගලික ප්‍රතිලාභයත් පිළිබඳ සලකලා. හැබැයි සමාජයක ප්‍රශස්ත නිමවුම වෙන්නේ සමාජ ප්‍රතිලාභයත් සමාජ පිරිවැයත් පිළිබඳ සලකා බලලා ගන්න තියෙනවා. දැන් සමාජ ප්‍රතිලාභය කියන්නේ ඒ වගේ දෙයක්. පරිභෝජනයත් ඒකේ පෞද්ගලික ප්‍රතිලාභයත් ඒ වගේම බාහිරව සමාජයේ විසින් ලැබෙන ප්‍රතිලාභත් මේ දෙකම එකතු කළාම අපි කියනවා ඒකේ සමාජ ප්‍රතිලාභය කියලා. දැන් අධ්‍යාපනය කියන පරිභෝජන භාණ්ඩයේ හින්දා ඒ අදාළ පුද්ගලයාට ලැබිච්ච ප්‍රතිලාභයත් ඒ අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න පුද්ගලයා හින්දා සමාජයේ අනිකුත් පාර්ශ්වයට ලැබෙන ප්‍රතිලාභත් මේ දෙකම එකතු කළාම තමයි සමාජ ප්‍රතිලාභ කියලා අපිට අධ්‍යාපනයේ කියන පරිභෝජනයේ ලැබෙන්නේ. එහෙමනම් දැන් වෙළඳපළකමක තියෙන දුර්වලතාවය තමයි මේ සමාජ පිරිවැය සමාජ ප්‍රතිලාභය කියන එක උන් සලකා බලන්නේ. ඒ කියන්නේ සමාජ පිරිවැය කියන්නේ පෞද්ගලික පිරිවැයත් බාහිර පිරිවැයත් දෙකේ එකතුව. නමුත් ඕගොල්ලෝ බාහිර පිරිවැය කියන එක වෙළඳපළකමේදී සලකා බලන්නේ. ඒ වගේම සමාජ ප්‍රතිලාභය කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභයත් බාහිර ප්‍රතිලාභයත් කියන දෙකේ එකතුවට වෙළඳපළකමේදී පෞද්ගලික ප්‍රතිලාභය පිළිබඳව විතරයි සලකා බලන්නේ. බාහිර ප්‍රතිලාභය පිළිබඳව සලකා බලන්නේ නැහැ. හොඳයි. දැන් මේ පැහැදිලි කරන්නේ ඒකයි සමාජයේ ප්‍රශස්ත නිමවුම එන්න නම් සමාජ පිරිවැය සමාජ ප්‍රතිලාභයට සමාන වෙන තමයි සමාජයක ප්‍රශස්ත තත්වය කියන්නේ. ඒ වගේ තත්වයක හිඟ සම්පත් බෙදී යනවා නම් ඒක තමයි හොඳම තත්වය කියලා කියන්නේ. හැබැයි මේ බාහිරතා හින්දා මෙන්න මේක සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මේ වෙළඳපළක මේක තියෙන දුර්වලතාවය කියලා පැහැදිලි කරන්නේ. එතකොට මේ ආන්තික පිරිවැය භාණ්ඩයේ මිලට සමාන නොවන තත්වයක් ඇති වෙන හින්දා තමයි මේ සම්පත් ප්‍රශස්ත මට්ටමින් වෙළඳපළක මේක බෙදී යාමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරන්නේ. හොඳයි ඊගාට අර මූලාශ්‍ර 4 අනුව වෙළඳපළකමේ අසාර්ථක වෙන්නේ කොහොමද කියන එකයි මම පැහැදිලි කරන්නේ. එක අවුරුද්දක ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ මූලාශ්‍ර 4 අනුව වෙළඳපළකමක් අසාර්ථක වෙන හැටි පැහැදිලි කරන්න කියලා. එහෙනම් අපේ දරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා කියලා හිතාගෙන මේ මම පැහැදිලි කරන විෂය කරුණු ටික හොඳින් අවබෝධ කරගන්න. මුලින්ම අපි බලමු නිෂ්පාදනයේ ධන බාහිරතාවක් ඇති වුණාම කොහොමද වෙළඳපළකමේ අසාර්ථක වෙන්නේ කියලා. ඔන්න නිෂ්පාදනයේ ධන බාහිරතාවයක් තියෙනවා. ඔයගලන්ට පේනවා මෙතෙන්දී අපි අරගෙන තියන්නේ සැපයුම් වක්‍රයේ විදිහට අරගෙන තියන්නේ ආන්තික පිරිවැය කියන එක පෞද්ගලික ආන්තික පිරිවැය කියන එක ඔයගොල්ලෝ දන්නවා. පූර්ණ තරංකාරී වෙළඳපළ කියන පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මේ ආන්තික පිරිවැය කියන වක්‍රය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය
කැපී යන ලක්ෂයට ඉහළ ප්‍රදේශය අපි කියනවා සැපයුම් වක්‍රය කියලා. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඒ අනුව අපිට මේ ආන්තික පිරිවැය වක්‍රය තමයි මේ වෙළඳපොලේ සැපයුම් වක්‍රයේ විදිහට ආන්තික පිරිවැය වක්‍රය තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ මේ වෙළඳපොල ක්‍රමයේ පෞද්ගලික ආන්තික පිරිවැය. අර අපි කලින් කතා කරපු පෞද්ගලික පිරිවැයම තමයි මේ භාණ්ඩ ඒකකයක් වැඩිපුර නිෂ්පාදනය කරන්න දරන එක තමයි මේ පෞද්ගලික ආන්තික පිරිවැය කියලා. ওই පස්තර සටහනේ රතු පාටින් පෙන්වන්නේ ඒ සැපයුම් වක්‍රය. එතකොට පෞද්ගලික ආන්තික ප්‍රතිලාභය ඒ වගේම මේ සමාජ ආන්තික ප්‍රතිලාභය මෙතෙන්දී අපි සමාන කරනවා ඉල්ලුම් වක්‍රයට. එහෙනම් සැපයුම් වක්‍රය ඉල්ලුම් වක්‍රය ඡේදනය වෙන තැන සමතුලිතය ඔයගලන්ට පේනවා ඊ ලක්ෂයේදී ඒ වෙලාවේදී භාණ්ඩයේ මිල මේ වෙළඳපොළ ක්‍රමය අනුව ප්‍රශස්ත සමතුලිතය තමයි මේ කැපිටල් ඊ අකුරින් පෙන්වන්නේ. ඒ වෙලාවේදී භාණ්ඩයේ මිල රුපියල් 30යි භාණ්ඩ එකක 70යි වෙළඳපොලේ සමතුලිත තත්ත්වය. දැන් අර මං කලින් කිව්ව විදිහට ධන බාහිරතා හින්දා මේ බාහිර පාර්ශ්වයට දරන්න වෙන පිරිවැය අඩු වෙනවා. බාහිර පිරිවැය අඩු වෙනවා. බාහිර ආන්තික පිරිවැය අඩු වෙනවා. ඒ හින්දා මේ සමාජ ආන්තික පිරිවැය අඩු වෙනවා. ඒ හින්දා සැපයුම් වක්‍රය මෙන්න මේ විදිහට විතෙන් වෙනවා දකුණට. දැන් බලන්න දරුවනේ මේ දකුණට විතැන්වුවාට පස්සේ නව සමතුලිතයේ තියෙනවා E1 ලක්ෂයේදී එතෙන්දී භාණ්ඩයේ මිල E1 තමයි ප්‍රශස්ත සමතුලිතය. ඒ වෙලාවේදී ප්‍රශස්ත මිල වෙන්නේ රුපියල් 25යි. ප්‍රශස්ත නිමවුම් මට්ටම එන්නේ 180යි. දැන් ඔයගලන්ට පේනවා මේ ධන බාහිරතා හින්දා දැන් වෙළඳපොළ ක්‍රමේදී ඒ වෙළඳපොළ ක්‍රමය අනුව ප්‍රශස්ත නිමවුමේදී ඒගොල්ලෝ සපයන්නේ භාණ්ඩ එකක 70යි. හැබැයි මේ ධන බාහිරතා හින්දා මේ ඇති වෙලා තියෙනවා E1 ලක්ෂයේදී නිමවුම 80යි. එහෙනම් මේ 80ක් වෙළඳපොළ සමාජයෙන් භාණ්ඩ ඉල්ලනවා. හැබැයි වෙළඳපොළ ක්‍රමයෙන් සපයන්නේ භාණ්ඩ 70යි. ඒක හින්දා ඌණ නිෂ්පාදනයක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේක හින්දා මේ නිෂ්පාදනයේ ධන බාහිරතා හින්දා ඌණ නිෂ්පාදනයක් ඇති වෙනවා. ඒ හින්දා වෙළඳපොළ ක්‍රමයේ අසාර්ථක වෙනවා කියලායි පැහැදිලි කරන්නේ. ඒ මොකද නිෂ්පාදනයේ ධන බාහිරතා හින්දා ප්‍රශස්ත සමාජ නිමවුම් මට්ටමට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයක් තමයි වෙළඳපොළට සපයන්නේ. ඒ අනුව මෙතෙන්දී ඔයගලන්ට පැහැදිලි කළොත් ඔයගලන්ට පේනවා වෙළඳපොළේ ප්‍රශස්ත මිල 30යි ප්‍රශස්ත නිමවුම 70යි සමාජයේ ප්‍රශස්ත මිල රුපියල් 25යි සමාජයේ ප්‍රශස්ත නිමවුම 80යි. එතකොට ඔයගලන්ට පේනවා ආන්තික පෞද්ගලික පිරිවැය බිඳුව E කියන පෙන්නලා තියෙනවා. එතෙන්දී 30යි කියලා පෙන්වන්නේ. හැබැයි ආන්තික සමාජ පිරිවැය බිඳුව E1 පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ 25යි කියන එක මේ කියන E1 A කියන නැත්නම් AE1 කියන මේ ලම්බක දුරින් ඒ කියන්නේ MPC MSC වක්‍ර දෙකට අඳපු ලම්බකේ ඒ ලම්බකේ දුරෙන් පේනවා. ඒ කියන්නේ AE1 කියන මේ දුරින් පෙන්වන්නේ ආන්තික බාහිර පිරිවැය. එතකොට ඒක ඍණ 10ක් වෙනවා. ඍණ 10ක් වෙනවා මේ නිෂ්පාදනයේ ධන බාහිරතාවයක් ඇති වෙන හින්දා බාහිර පාර්ශ්වයට වාසිදායක තත්ත්වයක් ඇති වෙන හින්දා ඒගොල්ලන්ගේ මේ බාහිර පිරිවැය අඩු වෙනවා. ඒකෙදි අවසානයේදී සිද්ධ වෙන්නේ ඌණ නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ. මොකද වෙළඳපොළ ක්‍රමයෙන් භාණ්ඩ සපයන්නේ 70යි. හැබැයි සමාජයේ ප්‍රශස්ත නිමවුම අනුව භාණ්ඩ එකක 80ක් අවශ්‍ය වෙනවා. ඌණ නිෂ්පාදනයක් ඇති වෙනවා ඍණ 10ක. ඔන්න ඕක තමයි නිෂ්පාදනයේ ධන බාහිරතාවයක් හින්දා ඌණ නිෂ්පාදනයක් ඇති වෙලා වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වෙනවා කියන එක තමයි අපේ දරුවන්ට පැහැදිලි කරන්න පුළුවන්. ඊගාට නිෂ්පාදනයේ ඍණ බාහිරතා දැන් අපි කලින් කතා කළේ ධන බාහිරතා. දැන් දරුවනේ කතා කරන්නේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා. දැන් මෙතෙන්දිත් ඔයගලන්ට පේනවා අර E ලක්ෂයේදී තමයි වෙළඳපොළ ක්‍රමය ප්‍රශස්ත නිමවුම පෙන්වන්නේ. එතෙන්දී ප්‍රශස්ත නිමවුම ඒකක 80යි. ඒ වෙලාවේදී භාණ්ඩයේ මිල රුපියල් 25යි. ඒ කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රය ඒ වගේම පෞද්ගලික ආන්තික පිරිවැය ඒ කියන්නේ සැපයුම් වක්‍රය ඒ කියන්නේ MSB MPC මේ වක්‍ර දෙක ඡේදන වෙච්ච තැන තමයි වෙළඳපොලේ ප්‍රශස්ත සමතුලිතය පෙන්වන්නේ. එතකොට එතෙන්දී ඒ E ලක්ෂයෙන් පෙන්වන්නේ භාණ්ඩයේ මිල 25යි ඒකක ප්‍රමාණය 80යි. දැන් ඔන්න
නිෂ්පාදනයේ ඍණ බාහිරතාවයක් ඇති වෙනවා. එතෙන්දී බාහිර පාර්ශවයට සිද්ධ වෙන්නේ අවාසියක්. ඒක නිසා බාහිර පාර්ශවයට දරන්න සිද්ධ වෙනවා වැඩිපුර පිරිවැයක්. ඒ හින්දා සමාජ පිරිවැය වක්‍රය ඉහළට විතැන් වෙනවා. ඒ කියන්නේ සමාජ පිරිවැය වැඩි වෙනවා. ඒ අනුව නව සමතුලිතය E1 ලක්ෂයෙන් පෙන්නනවා. එතෙන්දී ඔයගලන්ට පේනවා වෙළඳපොලේ සමතුලිත මිල 30යි සමතුලිත ප්‍රමාණය 70යි. දැන් මෙතෙන්දී තව පැහැදිලි කළොත් ඔයගලන්ට පේනවා මම කලින් පැහැදිලි කරපු දෙයම මෙතෙන්දී ආන්තික පෞද්ගලික පිරිවැය OE කියලා තියෙනවා. OE කියන්නේ 25යි ආන්තික සමාජ පිරිවැය OE1 කියලා කියනවා. ඒක 30යි. එහෙමනම් දරුවනේ මෙතෙන්දී ඔයගලන්ට පේනවා ආන්තික බාහිර පිරිවැය ඔයගලන්ට පේනවා ආන්තික බාහිර පිරිවැය වැඩි වශයෙන් දරන්න සිද්ධ වෙලා තියෙනවා 10ක්. බාහිර පිරිවැය 10ක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක හින්දා වෙලා තින්නේ මොකද්ද? දැන් වෙළඳපොළ ක්‍රමයෙන් සපයනවා භාණ්ඩ 80ක්. හැබැයි සමාජයේ ප්‍රශස්ත නිමවුම අනුව භාණ්ඩ 70යි අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතන අධි නිෂ්පාදනයක් ඇති වෙලා තියෙනවා. මේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා හින්දා දරුවනේ එහෙමනම් අධි නිෂ්පාදනයක් ඇති වෙනවා. මේ අධි නිෂ්පාදනයේ හින්දා වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වෙනවා. ඊගාට පරිභෝජනයේ ධන බාහිරතා ගැන මම කතා කරන්නම්. මෙතෙන්දී කලින් කිව්ව විදිහට පැහැදිලි කළොත් දරුවනේ ආන්තික පිරිවැය එහෙම නැත්නම් සැපයුම් වක්‍රය ආන්තික ප්‍රතිලාභය එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රය ඡේදනය වෙන තැන ඊලක්ෂය තමයි වෙළඳපොළ සමතුලිතය. ඒ වෙලාවේදී ඔයගලන්ට පේනවා වෙළඳපොලේ භාණ්ඩයේ මිල රුපියල් 25යි වෙළඳපොලේ සමතුලිත ප්‍රමාණය භාණ්ඩ එකක 80යි. හැබැයි මේ ධන බාහිරතාවයේ හින්දා සමාජයට පරිභෝජනයේ හින්දා වැඩිපුර ප්‍රතිලාභයක් අත් වෙන හින්දා මේ ආන්තික ප්‍රතිලාභ වක්‍රය නැත්නම් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඒ අනුව නව සමතුලිතය වෙන්නේ E1 ලක්ෂය. ඒතර E1 ලක්ෂය අනුව භාණ්ඩයේ මිල රුපියල් 30ක් වෙනවා. ඒ වෙලාවේදී සමතුලිත නිමවුම භාණ්ඩ එකක 100ක් වෙනවා. එහෙමනම් දරුවනේ මෙතෙන්දිත් අපිට පේනවා මෙතන ඌණ පරිභෝජනයක් සිද්ධ වෙන්නේ. මොකද වෙළඳපොළ මෙතෙන්දී වෙළඳපොළ ක්‍රමයෙන් භාණ්ඩ සපයන්නේ 80යි. හැබැයි සමාජයේ ප්‍රශස්ත පරිභෝජනයේ භාණ්ඩ එකක 100යි. එහෙමනම් ඌණ පරිභෝජනයක් සිද්ධ වෙලා තියෙන්නේ. මම මේ කලින් පැහැදිලි කරපු ටිකම තමයි වෙළඳපොලේ ප්‍රශස්ත මිල 25යි. ඒ වෙලාවේදී පරිභෝජනයේ ප්‍රශස්ත පරිභෝජනයේ ඒකක 80යි. එතකොට සමාජයේ අනුව ප්‍රශස්ත මිල ඒකක 30යි. මේ පරිභෝජනයේ ධන බාහිරතා හින්දා සමාජයේ ප්‍රශස්ත මිල භාණ්ඩයේ රුපියල් 30යි. මේ ධන බාහිරතා හින්දා සමාජයේ ප්‍රශස්ත පරිභෝජනයේ ඒකක 100යි. එහෙනම් ඔයගලන්ට පේනවා මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ ආන්තික බාහිර ප්‍රතිලාභයට වඩා ආන්තික සමාජ ප්‍රතිලාභය වැඩි වෙලා තියෙනවා. මේ AE කියන ලම්බක දුරින් පෙන්වන්නේ ඒක ධන 15ක්. මේ නිසා අවසානයේදී ඌණ පරිභෝජනයක් ඇති වෙලා තියෙනවා භාණ්ඩ එකක 20ක්. ඒ කියන්නේ මේ පරිභෝජනයේ ධන බාහිරතා හින්දා ඌණ පරිභෝජනයක් ඇවිල්ලා වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වෙනවා. හොඳයි දරුවනේ දැන් අපි පරිභෝජනයේ ඍණ බාහිරතා ගැන කතා කරමු. එතෙන්දිත් ඔයගලන්ට පේනවා පෞද්ගලික ආන්තික පිරිවැය නැත්නම් සැපයුම් වක්‍රය පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ වක්‍රයේ ඡේදනය වෙන තැන සමතුලිතය වෙනවා ඊලක්ෂයේදී. එතෙන්දී භාණ්ඩයේ මිල රුපියල් 30යි ප්‍රශස්ත පරිභෝජන මට්ටම 100යි. දැන් ඍණ බාහිරතා හින්දා මේ ප්‍රතිලාභය අඩු වෙනවා. ඒ වුණ ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙනවා. ඒ අනුව ඔයගලන්ට පේනවා නව සමතුලිතය මේ සමාජයේ නව සමතුලිතය වෙන්නේ E1 ලක්ෂය. එතෙන්දී භාණ්ඩයේ මිල රුපියල් 25යි. ප්‍රශස්ත සමාජ පරිභෝජන මට්ටම ඒකක 80යි. ඒ අනුව ඔයගලන්ට පේනවා මෙතෙන්දී සිද්ධ වෙලා තියෙන අධි පරිභෝජනයක්. ප්‍රශස්ත නිමවුම සමාජයට අනුව භාණ්ඩ ඒකක 80යි. හැබැයි වෙළඳපොළ ක්‍රමයෙන් භාණ්ඩ ඒකක 100ක් වෙළඳපොළට නිෂ්පාදනය කරනවා. මේක තවදුරටත් පැහැදිලි කළොත් ඔයගලන්ට පේනවා වෙළඳපොලේ ප්‍රශස්ත මිල රුපියල් 30යි ප්‍රශස්ත පරිභෝජනයේ ඒකක 100යි. සමාජයේ ප්‍රශස්ත මිල මේ පරිභෝජනයේ ඍණ බාහිරතා හින්දා සමාජයේ ප්‍රශස්ත මිල ඒකක 25යි. සමාජයේ ප්‍රශස්ත පරිභෝජනයේ ඒකක 80යි. ඒ අනුව මේ
ආන්තික පෞද්ගලික ප්‍රතිලාභයත් ආන්තික සමාජ ප්‍රතිලාභයත් අරගෙන කතා කළොත් ඔයගොල්ලන්ට පේනවා මෙතෙන්දී ආන්තික බාහිර ප්‍රතිලාභයේ ඍණ 15ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභයට වඩා ආන්තික සමාජ ප්‍රතිලාභය අඩු වෙලා තිනවා. ඒකයි ඍණ 15ක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ හේතුව හින්දා මේ ආන්තික බාහිර ප්‍රතිලාභය ඍණ 15ක් වෙච්ච හින්දා අවසානයේදී අධි පරිභෝජනයක් ඇති වෙලා තිනවා ඍණ 20ක් අධි පරිභෝජනයක් ඇති වෙලා තිනවා. මෙන්න මේ හින්දා අපි කියනවා පරිභෝජනයේ ඍණ බාහිරතා හින්දා අධි පරිභෝජනයක් ඇති වෙලා වෙළඳපළ ක්‍රමය අසාර්ථක වෙනවා කියලා. හොඳයි දරුවනේ. එම්න අද අපි සාකච්ඡා කළේ මේ 8.2 නිපුණතා මට්ටම පිළිබඳව මේ බාහිරතා හින්දා වෙළඳපළ ක්‍රමය කොහොමද අසාර්ථක වෙන්නේ කියන එක තමයි අද අපි වැඩසටහනේදී සාකච්ඡා කළේ. මම හිතන්නේ අපේ දරුවන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති මේ බාහිරතා ධන බාහිරතා ඍණ බාහිරතා නිෂ්පාදනීය ධන සහ ඍණ බාහිරතා ඒ වගේම පරිභෝජනීය ධන සහ ඍණ බාහිරතා හින්දා කොහොමද වෙළඳපළ ක්‍රමය අසාර්ථක වෙන්නේ කියලා. එහෙමනම් දරුවනේ අපි තවත් මේ වගේම වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට ආයු බෝවන්.